ඔබට යමක් කළ හැකි යැයි ඔබ සිතන්න. එය ඔබට කළ හැකි. අයිමොන් දරුවනි. බොහෝ දිනෙකු මග හරින, බොහෝ දිනෙකුට මග හැරෙන අපේ ජීවිතයට වඩාත්ම වැදගත් විෂය ඒකකයක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උක්ත ආඛ්‍යාත විෂය ඒකකය කාරණාව කෙරෙහි අවධානය යොමු කරන අතිබහුතරයක් විභාග අපේක්ෂකයෝ මෙම විෂය ඒකකය කෙරෙහි දක්වන්නේ අසීමිත වූ කනස්සල්ලක්. නොයසේනම් බීතිකාවක්. මේ කනස්සල්ලක් ඇති කර ගැනීමකට හෝ නොයසේනම් බීතිකාවක් ඇති කිරීමට තරම් සංකීර්ණ කාරණාවක් උක්ත ආඛ්‍යාත විෂය ඒකකයේවත් වාක්‍ය වින්‍යාසය නම් වූ මාතෘකාව තුළ නොමැති බව පළමු කොටම අවධාරණය කළ යුතුයි. සිදුවී ඇත්තේ විෂය ඒකකයේ සංකීර්ණතාවයක් නොව ඒ විෂය ඒකකයට ඇතුළු වීමේදී නිවැරදි මාර්ගයේ නිවැරදි අනුපිළිවෙලකට නොලැබීම හේතු කොටගෙන මෙම විෂය ඒකකය බොහෝ දෙනෙකුට සංකීර්ණ විෂය ඒකකයක් බවට පත් වී තිබෙනවා. එබැවින් අපි මෙම විෂය ඒකකය එකින් එකට පියවරින් පියවර අවධානයට ලක් කරගත්තොත් ඊටාම කෙටි කාලයක් තුළ ඔබට ව්‍යාකරණයේ ඊටාම පහසු ඒ වගේම ඕනෑම කෙනෙකුට කියා දෙන්න පුළුවන් තරමේ පහසු විෂය ඒකකයක් බව මම පළමු කොට යෝජනා කරන්නට කැමැතියි. එබැවින් මෙම විෂය ඒකකය දැඩි උනන්දුවකින් යුක්තව කැමැත්තකින් යුක්තව අධ්‍යයනය කිරීමට ඔබේ මානසික තත්ත්වය සකස් කරගන්නා මෙන් පළමුව ඉල්ලා සිටිනවා. මතක තියාගන්න දරුවනි, මේ පාඩම ඔබ මීට පෙර කිසිම දවසක ඉගෙනගෙන නැහැ. කිසිම දවසක මේ මාතෘකාව ගැන ඔබ අසා නැහැ. අද තමයි මේ මාතෘකාව ඉගෙන ගන්නෙ. අද තමයි මේ මාතෘකාවේ මුල්ම පදේ අපි ඉගෙන ගන්නෙ. මීට පෙර කිසිම දවසක ඉගෙනගෙන නැහැ කියන මානසිකත්වය පළමුවට සකස් කරගන්න. ඒ සකස් කර ගැනීමෙන් අනතුරුව ඒ මානසික පාරිශුද්ධිය තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා මේ මාතෘකාවට හොඳ ප්‍රවේශයක් ලබා ගන්න. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ මාතෘකාව උක්ත ආඛ්‍යාත පාඩමයයි ව්‍යවහාර කළද ඒ බඳු ව්‍යාකරණ මාතෘකාවක් නැහැ. ව්‍යාකරණ මාතෘකාව නම් වාක්‍ය වින්‍යාසය. එහෙනම් අපේ පාඩම වාක්‍ය වින්‍යාසය. සාමාන්‍ය ව්‍යවහාරයේදී උක්ත ආඛ්‍යාත. වාක්‍ය වින්‍යාසයේ මාතෘකාවට ඇතුළු වෙන්නට පෙර අපි වාක්‍යයක් කියන කොමක්ද, වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් අපේ ප්‍රවේශය ඉතා පහසු වෙනවා. නිසා පහසු ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පළමු කොටම අපි වාක්‍යයක් යනු කුමක්දයි අවබෝධ කරගනිමු. වාක්‍යයක් යනු පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද සංඝටනය වාක්‍යයක් යනුවෙන් හැඳින්වේ. පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද රටාව වාක්‍යයක් යනුවෙන් හැඳින්වේ. පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද ගැලපීම වාක්‍යයක් යනුවෙන් හැඳින්වේ. පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද වියමන වාක්‍යයක් යනුවෙන් හැඳින්වේ. මේ අර්ථකථන කිහිපය කෙරෙහි අවධානය යොමු කරන විට ඔබට දැනෙන ඉතාම වැදගත් කාරණාව තමයි පූර්ණ අදහසක් පළ කළ යුතුයි. ඒ පූර්ණ අදහස පළ කරන පද සංඝටනය, පූර්ණ අදහස පළ කරන පද රටාව, පූර්ණ අදහස පළ කරන පද ගැලපීම, පූර්ණ අදහස පළ කරන පද වියමන, මේ සියල්ල තුලින් ප්‍රකට වන්නේ පූර්ණ අදහසක් පළ විය යුතුයි කියන අදහසයි. එහෙනම් පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද වියමන වාක්‍යයක් යනුවෙන් හැඳින්වේ කියන කාරණාව අපි හිතට එකතු කරගනිමු. එතකොට වාක්‍යයක් කියන කුමක්ද කියන කාරණාව අපිට අදහසක් ගන්න පුළුවන්. එහෙනම් වින්‍යාසය යනු කුමක්ද? වින්‍යාසය යනු ගැලපීමයි. වින්‍යාසය යනු ගැලපීමයි. එහෙමනම් වාක්‍ය වින්‍යාසය යනු කුමක්ද? පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද වියමනේ ගැලපීම වාක්‍ය වින්‍යාසය යනුවෙන් අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් ඔන්න මාතෘකාවට අවශ්‍ය කරන හොඳම ප්‍රවේශයක් අපි එකතු කරගත්තා. එහෙමනම් අපේ දරුවෝ හැම කෙනාගේම හිත තුළ රඳවා ගන්න පූර්ණ අදහසක් පළ කරන්නා වූ පද වියමනේ ගැලපීම වාක්‍ය වින්‍යාසය යනුවෙන් හැඳින්වේ කියලා අර්ථකථනයක් මතකේ තියාගන්න. පූර්ණ අදහසක් පළ කරන්නා වූ වාක්‍ය දෙස අපි අවධානය යොමු කරනකොට වාක්‍යයක් හැදෙන්නේ කොහොමද?
වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා. පළමුවට අපි හිතලා බලමු අපි ශරීරයක් සෑදෙනුයේ ශරීර අංග වලින්. ශරීර අංග එකට එකතු වී ශරීරයක් සෑදෙන්නාසේ වාක්‍ය අංග එකට එකතු වී වාක්‍යයක් නිර්මාණය වීම සිදුවීම දැකිය හැකියි. එහෙමනම් සරලයි පහසුයි ඔබට හිතට ගන්න ලේසියි. ශරීර අංග එකට එකතු වී ශරීරයක් සෑදෙන්නාසේ වාක්‍ය අංග එකට එකතු වී වාක්‍යයක් සෑදීම ස්වභාවයයි ඒ ව්‍යාකරණ සම්මතයයි. වාක්‍යයක අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග දෙකක් වෙනවා. වාක්‍යයක අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග දෙකක් වෙනවා. එක උක්තය, දෙක ආඛ්‍යාතය. මේ වාක්‍යයක අනිවාර්යෙන් තිබිය යුතු අංග දෙක උක්තය සහ ආඛ්‍යාතය. ඒ නිසාම විය හැකි ව්‍යවහාරික සමාජය තුළ මෙම මාතෘකාව උක්ත ආඛ්‍යාත මාතෘකාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙම හේතුව නිසාම විය හැකියි. කෙසේ වුවද වාක්‍යයක අනිවාර්යෙන් තිබිය යුතු අංග දෙකයි ඒ උක්තය සහ ආඛ්‍යාතය. අපි වාක්‍යයක් කෙරෙහි අවධානය යොමු කරමු. මම ඔබට වාක්‍යයක් කියනවා. මම අඬමි. මම අඬමි. මම අඬමි කියන වාක්‍යයේ තියෙන අංග දෙකයි. එකක් තමයි අඬමි, අනික තමයි මම. අඬමි යනු ආඛ්‍යාතයයි, මම යනු උක්තයයි. එහෙමනම් මේ උක්තයයි ආඛ්‍යාතයයි දෙක යෙදිලා වාක්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. පූර්ණ අදහසක් පළ වෙනවා. මම අඬමි. කිසි ගැටලුවක් නැහැ. අර්ථය පැහැදිලි. මම ඇසින් අඬමි කියලා කියන්න ඕනේ නෑනේ. මම අඬමි. මම අඬමි කියන එකේ පූර්ණ අදහසක් අපිට පළ වෙනවා. එහෙනම් පූර්ණ අදහසක් පළ කරන්නා වූ පදමියමන වාක්‍යයක් නම් අපි මම අඬමි කියන එක පුතේ වාක්‍යයක්. ඒ වාක්‍ය මොනවද තියෙන අංග? ආඛ්‍යාතයේ තියෙනවා, උක්තයේ තියෙනවා. එහෙනම් වාක්‍යයක අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග දෙක උක්තය සහ ආඛ්‍යාතයේ බව අපිට පැහැදිලි වෙනවා. එහෙමනම් දැන් පැහැදිලි උක්තයත් ආඛ්‍යාතයත් දෙක විතරක් තියලත් අපිට පුළුවන් පූර්ණ අදහසක් පළ කරන්න. ඒකත් වාක්‍යයක්. අපි තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමු. මේ උක්තයයි ආඛ්‍යාතයයි දෙකට තවත් අංගයක් එකතු වුණොත් එහෙම ඒත් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් අපිට. අපි උදාහරණයක් වශයෙන් බලමු අපි. මම බලමි. මම බලමි කියන මේ පදවියමනේ බලමි යන ආඛ්‍යාතේ, මම යන උක්තය. උක්තය සහ ආඛ්‍යාතයක් කියන වාක්‍යයක තිබිය යුතු අංග දෙක තියෙනවා. හැබැයි මේක වාක්‍යයක්ද? නෑ, මේක වාක්‍යයක් නෙවෙයි. ඒ මොකද මම බලමි කියන එකේ පූර්ණ අදහසක් පළ නොවන ස්වභාවයක් තියෙනවා. පළ වෙන අවස්ථාවක් තියෙන්නට පුළුවන්. පූර්ණ අදහසක් පළ නොවන ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේකේ පූර්ණ අදහසක් පළ නොවේ හේතුව කුමක්ද? මේකට තව අංගයක් එකතු කරගත්තොත් පූර්ණ අදහසක් පළ වේවි. ඒ නිසා මම ඒකට එකතු කරනවා නාට්‍යය කියලා. එහෙමනම් දැන් අපිට ලැබෙනවා පදවියමනක් මම නාට්‍ය බලමි. මම නාට්‍ය බලමි කියලා කියනකොට ඔන්න අපිට පූර්ණ අදහසක් පළ වෙනවා. ඒ පූර්ණ අදහසක් පළ වුණේ නාට්‍ය කියන පදයට එකට එකතු වුණාට පස්සේ. එහෙමනම් නාට්‍ය යනු කවුරුද? නාට්‍ය යනු මේ වාක්‍යයේ කර්මයයි. නාට්‍ය යනු මේ වාක්‍යයේ කර්මයයි. එහෙමනම් මේ වාක්‍යයට දැන් අංග තුනක් තියෙනවා. මොකද්ද? මම යනු උක්තයයි, නාට්‍ය යනු කර්මයයි, බලමි යනු ආඛ්‍යාතයයි. එහෙමනම් තවත් අංගයක් එකට එකතු වෙලා වාක්‍යයක් සම්පාදනය වුණා. තවත් අංගයක් එකට එකතු වෙලා වාක්‍ය සම්පාදනය වුණා. මේකම අපි තවත් ආකාරයෙන් තව අංගයක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මොන නාට්‍යයක්ද කියන ප්‍රශ්නයක් ඇහුවොත් මම ඒකට කියන වේදිකා නාට්‍ය කියලා. එහෙමනම් ඒ පදයට එකතු කරලා අපි මේ වාක්‍ය හදමු. මම වේදිකා නාට්‍ය බලමි. දැන් මේ වාක්‍යයේ අංග හතරක් තියෙනවා. මේ වාක්‍යයේ අංග හතරක් තියෙනවා. ප්‍රධාන අංග තුනයි මම උක්තය, බලමි ආඛ්‍යාතය, නාට්‍ය කර්මය. ඒ නාට්‍ය කියන කර්මය විස්තර කරන පදයක් එකතු වෙලා තියෙනවා වේදිකා. එතකොට නාට්‍ය කියන කර්මය විස්තර කරන පදය වේදිකා. ව්‍යාකරණයේදී විස්තර කරන පදයට කියන්නේ විශේෂණය කියලා. එහෙමනම් වේදිකා යනු විශේෂණයයි.
මොන විශේෂණයද? කර්ම විශේෂණයයි. එහෙනම් මේ වාක්‍ය ගත්තහම අංග 4ක් තියෙනවා. මොනවද අංග 4? මම උක්තය, නාට්‍ය කර්මය, බලමි, ආඛ්‍යාතය. එකතු වෙනවා නාට්‍ය කියන පදේ විස්තර කරන්නට විශේෂණයක්. නාට්‍ය කර්මය නිසා අපි යාට කියනවා කර්ම විශේෂණය කියලා. එනම් වාක්‍ය අංග 4ක් එකතු වෙලා දැන් වාක්‍යයක් හැදුනා මම වේදිකා නාට්‍ය බලමි කියන. එනම් අංග 4ක් අපිට හමු වුණා. දැන් ඒකත් වාක්‍යයක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. තවත් වාක්‍යයක් අපි මෙහෙම සකස් කරගනිමු. ශිෂ්‍යයෝ වේදිකා නාට්‍යය විචාරාත්මකව බලති. ශිෂ්‍යයෝ වේදිකා නාට්‍ය විචාරාත්මකව බලති. බලන්නකො මේකේ අංග සංඛ්‍යාව වැඩි වුණා. අපි අගටම යමු. අගම තියෙන බලතිනේ. බලති කියන්නේ වාක්‍යයේ ආඛ්‍යාතයනේ. ශිෂ්‍යයෝ එයානේ වාක්‍යයේ උක්තය. නාට්‍ය එයානේ වාක්‍යයේ කර්මය. අපි ඉස්සල වාක්‍යෙත් ඉගෙන ගත්තා නාට්‍ය කර්මය. ඒ නාට්‍ය කියන පදය කර්මය විස්තර කරන්න පදයක් එකතු වෙලා තියෙනවා. වේදිකා. විස්තර කරන පදේ ව්‍යාකරණය කියන්නේ විශේෂණීය කියලානේ. ඒ අනුව වේදිකා යනෝ කර්ම විශේෂණයයි. බලති යනෝ ආඛ්‍යාතයයි. ඒ ආඛ්‍යාතේ විස්තර කරන පදයක් එකතු වෙලා තියෙනවා ඉස්සරහින්. ඒක විචාරාත්මකව. එහෙනම් ඒ බලති කියන ආඛ්‍යාත ක්‍රියාව විස්තර කිරීමට එකතු වෙලා තියෙනවා විචාරාත්මකව කියන පදය. එහෙනම් විස්තර කරන පදේ කියන්නේ විශේෂණය. එහෙනම් අපි යාට කියනවා ආඛ්‍යාත විශේෂණය. දැන් මේ වාක්‍යයේ ඉන්න අය බලන්න කවුද කියලා. බලති යනෝ ආඛ්‍යාතයයි, විචාරාත්මක යනෝ ආඛ්‍යාත විශේෂණයයි, නාට්‍ය යනෝ කර්මයයි, වේදිකා යනෝ කර්ම විශේෂණයයි, ශිෂ්‍යයෝ යනෝ උක්තයයි. වාක්‍ය අංග 5ක් එකට එකතු වෙලා. දරුවනේ මතක් කරගන්න අපි මුල්ම වාක්‍යයේ අංග 2යි එකතු කරගත්තේ උක්තේ සහ ආඛ්‍යාතය. ඉන්පස්සේ කර්ම එකතු කරගත්තා. ඉන්පස්සේ කර්ම විශේෂණ එකතු කරගත්තා. ඉන්පස්සේ ආඛ්‍යාත විශේෂණ එකතු කරගත්තා. මේ විදිහට වාක්‍ය අංග එකට එකතු වෙලා වාක්‍ය හදන්න පුළුවන්. තවත් වාක්‍යයක් කෙරෙහි අපි අවධානය යොමු කරමු. අපි ඉස්සලා ගත්ත වාක්‍ය ශිෂ්‍යෝ වේදිකා නාට්‍ය විචාරාත්මකව බලති කියන වාක්‍යය. දැන් ඒක වෙනස් කරනවා. ශිෂ්‍යයෝ කියන පදෙන්න මුලින් මම පාසල් කියන පදේ එකතු කරගන්නවා. එහෙනම් පාසල් ශිෂ්‍යයෝ වේදිකා නාට්‍ය විචාරාත්මකව බලන්නෝ වෙති. ඔන්න අංගයක් තව එකතු වුණා. දැන් අලුතින් අංග දෙකක් එකට එකතු වුණා. බලන්න අපව වාක්‍ය පාසල් ශිෂ්‍යයෝ වේදිකා නාට්‍ය විචාරාත්මකව බලන්නෝ වෙති. දැන් මොනවද අලුතෙන් එකතු වුනේ? ශිෂ්‍යයෝ කියන පදයට මුලින් විස්තර කරන පදයක් එකතු වුණා පාසල්. ව්‍යාකරණයේ විස්තර කරන පදයට කියන්නේ විශේෂණය නම් පාසල් යනෝ විශේෂණයයි. ආඛ්‍යාතයේ තියෙන වෙති. වෙති කියන ආඛ්‍යාතයට මුලින් තියෙනවා බලන්නෝ කියන පදයක්. බලන්නෝ යන නාම පදයක්. බලන්නෝ යන නාම පදයක්. ආඛ්‍යාතයට පෙර ආතුව ආඛ්‍යාතයේ අර්ථය සම්පූර්ණ කිරීම සඳහා නාම පදයක් යෙදුනොත් මේ යෙදිලා තියෙන්නේ බලන්නෝ යෙදිලා තියෙනවා. එතකොට ආඛ්‍යාතයට పూర్වයෙන් ආඛ්‍යාත අර්ථය සම්පූර්ණ කරන නාම පදයක් යෙදිලා තිබුණොත් තියෙනවා බලන්නෝ නාම පදයක් ඒක. ඒකට අපි කියනවා ආඛ්‍යාත පූර්ණය කියලා. ආඛ්‍යාත පූර්ණය කියලා අපි කියනවා. එහෙමනම් අපිට අලුතෙන් අංග දෙකක් එකතු වුණා. ඒ විතරකුත් නෙවෙයිනේ. බලන්නෝ කියන නාම පදේ විස්තර කරන පදයකුත් තියෙනවා. විචාරාත්මකව. එහෙනම් බලන්නෝ කියන පදේ විස්තර කරන විචාරාත්මකව තියෙනවා. එයා ඉන්නේ ආඛ්‍යාත පූර්ණය විස්තර කිරීමට. ආඛ්‍යාත පූර්ණය විස්තර කිරීමට ඉන්න නිසා එයාට කියනවා ආඛ්‍යාත පූර්ණ විශේෂණය කියලා. දැන් බලන්නකො මේ වාක්‍යයේ තියෙන අංග මොනවාද කියලා. වෙති යනු ආඛ්‍යාතයයි, බලන්නෝ යනු ආඛ්‍යාත පූර්ණයයි, විචාරාත්මක යනු ආඛ්‍යාත පූර්ණ විශේෂණයයි, නාට්‍ය යනු කර්මයයි, වේදිකා යනු කර්ම විශේෂණයයි, ශිෂ්‍ය යනු උක්තයයි, පාසල් යනු උක්ත විශේෂණයයි. එහෙම බලනකොට අවධානය යොමු කරනකොට අපිට පේනවා මේ වාක්‍යයේ අංග 7ක් එකට එකතු වී තිබෙනවා.
එහෙම දරුවනේ මේ ආකාරයට වාක්‍යයක තිබිය යුතු අංග සංඛ්‍යාව 2යි උක්තේ සහ ආඛ්‍යාතය වාක්‍යයක තිබිය හැකි උපරිම අංග සංඛ්‍යාව 8යි. එයින් 7ක් දැන් අපි කතා කළා. එයින් 7ක් කතා කළා. එහෙමනම් දැන් බලමු අපි 8 වෙනි කාරණය මොකක්ද කියලා. එහෙනම් සරලවම මම කිව්වොත් එහෙම වාක්‍යයක තිබිය යුතු අංග සංඛ්‍යාව 2යි, වාක්‍යයක තිබිය හැකි අංග සංඛ්‍යාව 8යි. මොනවාද මේ අංග සංඛ්‍යාව? මේ අංග සංඛ්‍යාව අග සිට මුලට කියාගෙන යනකොට මතක තියාගන්න පහසුයි. මුල සිට අගට කියනවාට වඩා අග සිට මුලට කියනකොට ඒ මතක තබා ගැනීමේ පහසුවක් තියෙනවා. බලමු මොනවද බලමු අංග 8. 8 වෙනි එක ආඛ්‍යාතය, ආඛ්‍යාත පූර්ණය, ආඛ්‍යාත පූර්ණ විශේෂණය, ආඛ්‍යාත විශේෂණය, කර්මය, කර්ම විශේෂණය, උක්තය, උක්ත විශේෂණය. වාක්‍ය අංග 8යි. අපි අවසානයේ ලියු වාක්‍යයේ තියෙන්නේ අංග 7යි. වාක්‍යයක තිබිය හැකි උපරිම අංග සංඛ්‍යාව 8යි. එහෙනම් අපි අවසානයේ ලියපු වාක්‍යයේ නැත්තේ ආඛ්‍යාත විශේෂණය විතරයි. ආඛ්‍යාත විශේෂණය විතරයි. එහෙමනම් දරුවනේ වාක්‍යයක තිබිය යුතු අංග සංඛ්‍යාව 2යි උක්තේ සහ ආඛ්‍යාතය, වාක්‍යයක තිබිය හැකි අංග සංඛ්‍යාව 8යි. ඒ 8 තමයි අපි මේ සඳහන් කළේ. ඔබට තිරේ දිස්සෙනවා ඒ අංග 8. අපේ විෂයෙන් දේශයේ අපිට හමු වෙන ව්‍යාකරණ පාඩම් වලින් අමාරුම පාඩමේයි කියන උක්තාඛ්‍යාත පාඩම සැබවින්ම අමාරුම පාඩම නෙවෙයි පුතේ, දීර්ඝතම පාඩම. දීර්ඝතම පාඩම නිසා අපි මේක ප්‍රවේශමෙන් පරිහරණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම දුර බැහැර ඈත ගමනක නිරත වන රියදුරෙකු එක දිගටම රිය පදවන්නේ නොමැතිව අතරමඟදී නතර වී විවේකයක් ගෙන ඒ මානසික සුවය හදාගෙන නැවත වතාවක් ගමනට එකතු වන්නාසේ මේ දීර්ඝතම පාඩම අපි සුදුසු තැන්වලදී නතර වී අපේ අධ්‍යාත්මයට ඒ දැනුම අවබෝධය එකතු කරගෙන නැවත විවේකීව ඊළඟ කොටසට අවතීර්ණ වීමෙන් මේ අභියෝගය අපිට ජයග්‍රහණය කරගන්නට පුළුවන්. ඒ නිසා අපි මේ පාඩම අපි කොටස් වශයෙන් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ කොටස ඔබට ලැබෙන තෙක් ඔබ මේ කොටස හොඳින් අධ්‍යයනය කරගන්න, හොඳින් අවබෝධ කරගන්න, කිසිදු ආකාරයක ගැටලුවක් ඇති නොවන විදිහට මේ කාරණා ටික අවබෝධ කරගන්න තවත් කොටස් කීපයකින් ඔබට මේ පාඩම ආවරණය කරගන්නට පුළුවන්. නැවත අපි ඒ බඳු පාඩමකදී හමු වෙන තෙක් අපි සමුගන්නවා.